right. හරි. අද අපිට තියෙන්නේ මේ ආවර්තවගේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගත්තාම මේ බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන යම් අදහසක් අපි ගන්න ඕනේ. අද පුතා අපි බලමු. අර මම මෙහෙම කරන්නම්. ඔබ ලියන්න ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න ඔයාලා ලියපු අගුවේ ඇති 2.1 කියලා. හරි 2.1 කියලා. මම ඒ කලින් මෙතන ආවර්තවක පොඩ්ඩක් දාගන්න පුතා. ඕන පැත්තකට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන තියෙනවා ආවර්තාංක 4ක්. හතරවෙනි ආවර්තනය ගන්න. මෙතන තියෙනවා පුතා පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, 5, 6, 7, 8 සහ බිඳුව කාණ්ඩය. මොකද තියෙන්නේ? right. ඊට පස්සේ ආවර්තාව කොහොම තියෙද්දී ඔබ ලියනවා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔයා බලන්න මම මේ ලියන්නේ හරිද කියලා. ඔයා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියපු එකක් තියෙනවා 2.8.1 සෝඩියම්. පොටෑසියම් ලියුවොත් එහෙනම් පුතේ 2.8.1 හරි. ඊට පස්සේ නයිට්‍රජන් ගේ ලියුවොත් අපිට ලියන්න වෙන්නේ 2.5 කියලා. ෆොස්ෆරස් ලියුවොත් අපිට ලියන්න වෙන්නේ 2.8.5 කියලා. එතකොට මම හිතන්නේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැන් ඔයාලට සංසන්දනය කරලා අපි කලින් ලියලා තියෙන ඒවාත් එක්ක පුතේ. right? කලින් ලියලා තියෙනවත් එක්ක මේවා සංසන්දනය කරලා. ඒකේතොර මම මේ ලියලා තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස හරියි. එතකොට ඔයාලට පේනවා මේ හැම එකකම අවසානම ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක්. අවසානම ශක්ති මට්ටමේ තියෙන පුතේ එක ඉලෙක්ට්‍රෝනයක්. මේ තුන් දෙනාගේ. බලන්න ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. ඒගොල්ලෝ ඉන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ. එතකොට පළවෙනි කාණ්ඩේ ඉන්න කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක්. හරි. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. right. ඊට පස්සේ බලන්නකෝ නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. ෆොස්ෆරස්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩේ. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියපුවහම පුතේ මේ හොඳට බලාගන්න ඔයාට මෙන්න මේ ආවර්තාවගුව පුළුවන් නම් ආවර්තාවගුව මේ විදිහට දාගන්න පුළුවන් නම් පුතේ ඕනම එකක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. ඒතකොට ඔයාට පරමාණු ක්‍රමාංකයවත් එයාගාව තියෙන ඉලෙක්ට්‍රෝන ගානවත් මොනවත් ඕනේ නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ඕනනම් ඔයාට ඉත හැකි ආපස්සට ඉලෙක්ට්‍රෝන ගානෙම හොයාගන්න. පැහැදිලිද? right. ඒතර මේ මම ටිකක් හැමින් කතා කරන්න මම මේකයි මයික් එක හදාගත්තේ. මේ ටිකක් මම අසනීපෙන් ඉන්නේ. මේ පන්ති කරගෙන යන කිසි අවුලක් නැහැ වුණාට මේ වැඩි හරියට අහගෙන ඉන්න ඕන ඔයාලා. එතකොට මේගොල්ලෝ පළවෙනි කාණ්ඩේ ඉඳන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මේගොල්ලෝ පස්වෙනි කාණ්ඩේ ඉඳන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. right? ඉතින් එහාට අපිට තව දෙයක් තියෙනවා. ලිතියම් බලන්න පුතේ. ලිතියම් දෙවෙනි ආවර්තයේ ඉන්නේ. එයාගේ ශක්ති මට්ටම් දෙකකට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. සෝඩියම් තුන්වෙනි ආවර්තයේ ඉන්නේ. එයාගේ ශක්ති මට්ටම් 3කට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. පොටෑසියම් හතරවෙනි ආවර්තයේ ඉන්නේ. එයාගේ ශක්ති මට්ටම් 4කට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. හරි. ශක්ති මට්ටම් 4කට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. right. බලන්න නයිට්‍රජන් පුතේ දෙවෙනි ආවර්තයේ ශක්ති මට්ටම් දෙකකට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. right. එතකොට ෆොස්ෆරස් තුන්වෙනි ආවර්තයේ ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එතකොට අපිට මේකෙන් ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඒතර පුතේ මේගොල්ලන්ගේ ආවර්තාංකය බලන්න. මේගොල්ලන්ගේ ආවර්තාංකය ඉලෙක්ට්‍රෝන පිරී ඇති
ශක්ති මට්ටම් ගණනට සමානයි. ආවර්තාංකය කියන්නේ ආවර්තාංකය 4යි නේද? ඔයාලා බය නැතුව උත්තර දෙන්න. තුන්වෙනි ආවර්තය නම් වාට කියද හැකි මේගොල්ලන්ගේ සමාන තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල සමාන ලක්ෂණයක් කියන්නකො. ඒගොල්ලන්ගේ පුතේ ශක්ති මට්ටම් 3කට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හරි. දෙවෙනි ආවර්තය නම් ඒගොල්ලන්ගේ ශක්ති මට්ටම් 2කට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. පළවෙනි ආවර්ත කට්ටියගේ එක ශක්ති මට්ටමකට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හතරවෙනි ආවර්ත කට්ටියගේ ශක්ති මට්ටම් 4කට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. කිසියම් කියන්නේ. ඊට පස්සේ කාණ්ඩාංකය කාණ්ඩාංකයේ ගත්තාම කාණ්ඩාංකයෙන් කියවෙන්නේ අවසානම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. මම ඊයකුර දාන ඉලෙක්ට්‍රෝන වලට. හරිද? අවසානම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. එතකොට දැන් අපි මෙයාවලින් ක්ලෝරින් බලමුද ක්ලෝරින් කියනවා. අපිට කියනවා ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කියලා. අපි බලනවා ක්ලෝරින් කොහෙද ඉන්නේ? තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩය. හරි. තුන්වෙනි ආවර්තයේ 7 වෙනි කාණ්ඩය නම් පුතේ මෙයාගේ ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ. නේ? තුන්වෙනි ආවර්තය නම් අහගෙන ඉන්න හොඳට තුන්වෙනි ආවර්තය නම් පුතේ ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ. right? එතකොට එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩේ නම් අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 7යි. අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 7යි. අයි පුතේ කාණ්ඩාංකය අවසානම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි. කාණ්ඩාංකය 7 නම් 7යි. එහෙනම් මෙතනට ඉලෙක්ට්‍රෝන 7ක් පිරෙන්න පුතේ ඊට කලින් තියෙන ශක්ති මට්ටම් සම්පූර්ණයෙන් පිරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? මොකද පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම දාගෙන තමයි දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8 පිරුණාට පස්සේ තමයි තුන්වෙනි එකට යන්නේ. right? එතකොට අපිට මෙහෙම ලියන්න. නැත්තම් අපි කොහොමද ලියුවේ? අපි කලින් ලියුවේ ක්ලෝරින් කියන්නේ පරමාණු ක්‍රමාංකය 17 එක්කනේ. පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා මෙයා ගාව තියෙන ප්‍රෝටෝන ගානට, ඒකම සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගානට. ආයෙ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. නේ? ඉලෙක්ට්‍රෝන 14 තමයි අපි ලියුවේ මෙහෙම 2.8. දැන් එහෙම ඕනේ නැහැ. දැන් ඕනනම් අපිට මෙයා තියෙන තැන දිහා බලලා නේ? තියෙන තැන දිහා බලලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියත හැකියි. ලියලා ගියද 2.8යි 10යි 17යි. 2.8 10යි මෙතන 7යි 17යි. ඒ කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. මෙයා උදාසීනයි නම් මෙයාට ප්‍රෝටෝනක් 17ක් තියෙනවා. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි කියලා අපිට දැන් ආපස්සට එන්න පුළුවන්. එතකොට ඔයා පුතේ මූලද්‍රව්‍ය 20 පාඩම් කරනවා. ආවර්තිත අවගුවට ඒක දාගන්න පුළුවන් මට්ටමට ඔයා ඒක හදාගත්තොත්. දැන් මම පන්තියක ඉඳන් මට මේක බලත හැකියි. මට මේ වගේ පොඩි තැන් ටිකක් තියෙනවා මේ ඔන්ලයින් ක්ලාස් එක හදාගන්න බැරි. ඒකේ මම මේ ටික මේ කියන්නේ. ඔයා මේ ටික පාඩම් කරන්න ඕනේ. මූලද්‍රව්‍ය සංකේත වලින් පාඩම් කරගෙන ඔයාට පුළුවන් වෙන්න ඕන පුතා මේක මේ ආවර්ත වගේ මේ chart එකට දාගන්න. මේ කාණ්ඩාටට ආවර්ත 4ට වෙන් කරගන්න. ඊට පස්සේ ඔයා විභාගෙට ගිහිල්ලා පුතේ විභාග දවසේ උදේ මේක ලියාගත්තොත් අර කිසි ගැටලුවක් නැහැ. මේකෙන් ඕන දේ උත්තර ලියන්න පුළුවන්. අපි ගමු. සල්ෆර් තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩය. තුන්වෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 3යි. 6 වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 6යි. ඕනික කෙනෙක් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියත හැකියි. කාබන් ගන්න. දෙවෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩය. මේ දෙවෙනි ආවර්තයේ 4 වෙනි කාණ්ඩය. ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. 4 වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 2යි. 4 වෙනි කාණ්ඩේ නම් පුතේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් පළවෙනි එකට උපරිම දාන්න පුළුවන් 2යි. 2යි 4යි. අපි ගමු මැග්නීසියම්. මැග්නීසියම් තුන්වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩය. 1යි 2යි 3යි. තුන්වෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 3ක් තියෙනවා. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ නම් පුතේ ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් මෙතනට මේක පිරලා තියෙන්න ඕනේ ඊට කලින් මෙයා පිරලා තියෙනවා. කැල්සියම් අඩු දෙවෙනි කාණ්ඩේ 4 වෙනි ආවර්තය. 4 වෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 4ක් තියෙන්න ඕනේ. දෙවෙනි කාණ්ඩේ නම් අවසාන එකේ 2යි තියෙන්න පුළුවන්.
අපිට ඕන එකක් ලියන්න. ආගන්න ගන්න. තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තය ශක්ති මට්ටම් 3යි. 8 වෙනි කාණ්ඩේ අවසාන ශක්ති මට්ටමට පුතේ ඉලෙක්ට්‍රෝන 8ක් කියනවා. බලන්න ඔයගේ අපි කලින් ලියපු වගුවත් එක්ක බලන්න ඔක්කොම හරි. හරි. පැහැදිලිනේ? එතකොට ඊටාම පැහැදිලිව මේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්ක සහ මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් එක්ක අපිට ගන්න පුළුවන් අදහසක් තියෙනවා. මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ශක්ති මට්ටම් ගන්න ආවර්තනකයට සමානයි. දැන් මෙයා දිහා බලලා කිව්වා මෙයා තුන්වෙනි ආවර්තය. මෙයා හතරවෙනි ආවර්තය කියන්නේ. මෙයා තුන්වෙනි ආවර්තය. මෙයා තුන්වෙනි ආවර්තය. මෙයා දෙවෙනි ආවර්තය. එහෙම කියදයි. හරි. ආවර්තනකයේ මොකද මේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ශක්ති මට්ටම් ගන්නට සමානයි. කාණ්ඩාංකය අවසානම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න සමේ. මෙයා කියදයි අපිට 8 වෙනි කාණ්ඩය. මෙයා දෙවෙනි කාණ්ඩය. මෙයා දෙවෙනි කාණ්ඩය. මේ දෙන්නම 5 වෙනි කාණ්ඩය. මෙයා 7 වෙනි කාණ්ඩය. 6 වෙනි කාණ්ඩය. අවසානම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩාංකයට සමානයි. එතකොට කාණ්ඩාංකයේ ආවර්තනකය දන්නවනම් ඒ කියන්නේ ආවර්ත වගුව තුළ මේ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන ස්ථානය අපි දන්නවනම් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. අපි නෝට් එක දාමු පුතා මෙන්න. පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙම ලියාගන්න. පරමාණුවක බාහිරම කවචයේ පරමාණුවක බාහිරම කවචයේ පරමාණුවක බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරමාණුවක බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එහි ආවර්තාංකය සහ කාණ්ඩාංකය සමග ආවර්තාංකය සහ කාණ්ඩාංකය සමග ප්‍රශ්න මේ කරන්නේ මේ තියරි ටියුට් එකක් කරන්නේ ආවර්තාංකය සහ කාණ්ඩාංකය සමග යම් සම්බන්ධතාවයක් පෙන්වයි නැත්නම් යම් සම්බන්ධතාවයක් පෙන්වයි යම් සම්බන්ධතාවයක් පෙන්වයි පොඩ්ඩක් ඉන්න පුතා පිටුව 8 මැද පරමාණුක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යම් සම්බන්ධතාවයක් පෙන්වයි එය පහත පරිදි පෙන්විය හැකිය එය පහත පරිදි පෙන්විය හැකිය පහලින් පුතේ තරුවක් දාලා ලියා ගන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක ඉලෙක්ට්‍රෝන පිරී ඇති
ඉලෙක්ට්‍රෝන පිරී ඇති ශක්ති මට්ටම් ගණන ශක්ති මට්ටම් ගණන ශක්ති මට්ටම් ගණන අදාළ මූලද්‍රව්‍යයේ අදාළ මූලද්‍රව්‍යයේ අදාළ මූලද්‍රව්‍යයේ අදාළ මූලද්‍රව්‍යයේ ආවර්ත අංකයට සමාන වේ. පාඩම තව දවසකට කල් දාලා කරන්න බැහැ පුතා මේ ලබන සතියේ විදිහට කරන්න සෙට් වෙනවා. ඒක මම පන්ති කරන්නේ අසනීප වුණා. හරි. අදාළ මූලද්‍රව්‍යයේ ආවර්ත අංකයට සමාන වේ. අදාළ මූලද්‍රව්‍යයේ ආවර්ත අංකයට සමාන වේ. ඒකම ලියාගෙන යන් අපි ඔහොම එම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අවසානම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන අවසානම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන අවසානම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන අදාළ මූලද්‍රව්‍යයේ කාණ්ඩ අංකයට සමාන වේ. අදාළ මූලද්‍රව්‍යයේ කාණ්ඩ අංකයට සමාන වේ. අදාළ මූලද්‍රව්‍යයේ කාණ්ඩ අංකයට සමාන වේ. හරි පුතා ඔතනින් ඔය පහලින් උදාහරණ කියලා දාලා ඔය බෝඩ් එකේ තියෙන උදාහරණ කීපයක් ලියා ගන්නකො. මම ඒ කියපු කතාව තේරුණා නේද? ඒතොර ආවර්තතාව වගේ මේ මූලද්‍රව්‍යයේ ඉන්න තැන අනුව ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. නේ? ඒතොර පුතා ඒක වැදගත් වෙන්නේ ඔයාලට දැන් විභාගෙදී ප්‍රශ්න දෙන්නේ මෙහෙමනේ. ඔයාලට දෙනවා මේ ආවර්තතාව වගේ කොටසක් මෙහෙම. 1 2 4යි. හරි. මෙහෙම ආවර්තතාව වගේ දීලා මෙයා දෙවෙනි කාණ්ඩ තුන්වෙනි කාණ්ඩ 4 5 6 හරි 7 8 මෙහෙම දෙනවා පුතා. විභාගෙදී දෙනවා වාද විභාගෙදී. ඒතොර දෙනවා මෙන්න මෙහෙම මේ මෙයා A මෙයා E හරි. එතකොට මෙයා C මෙයා D ඔහොම දෙනවනේ. ඒතොර අපිට කියන මේ C වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කියලා. ඒතොර අපිට කෙලින්ම බලතයි C ඉන්නේ තුන්වෙනි ආවර්තය 1 2 3 4 5 6 වෙනි කාණ්ඩ. තුන්වෙනි ආවර්තය 6 වෙනි කාණ්ඩ මේ. තුන්වෙනි ආවර්තය නම් ශක්ති මට්ටම් 3යි. 6 වෙනි කාණ්ඩ නම් ඉලෙක්ට්‍රෝන 6යි. only one. C වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8යි 6යි. ඒතොර පුතේ හොඳට මතක තියාගන්න ඕනේ මම විභාගයට සෙමිනාර් එකේදීත් කියන්නම්. ආවර්තිතාව වගු ආශ්‍රිතව ඔයාලට විභාගයේදී ප්‍රශ්න දුන්නොත් මේ විදිහට ඉංග්‍රීසි අකුරු දාලා දැන් ඔයා බැලුවොත් මෙතන තියෙන්නේ ෆ්ලෝරින් මෙතන තියෙන්නේ සෝඩියම් එහෙම කියලා ඔයාට එහෙම ලියන්න බෑ. ඔයාට දැන් කිව්වොත් එහෙම මේ A සහ C අතර සෑදෙන සංයෝගයේ සූත්‍රය ලියන්න කියලා. අපි තාම සංයෝග වලට සූත්‍ර ලිව්වේ නෑනේ. හරි ඒක මම කියලා දෙන්නම්. ඒතකොට සංයෝග වලට සූත්‍ර ලියන්න කියලා කිව්වම ඔයා මේ AC දාලා ලියනවා මිසක් ඔයාට මේ සෝඩියම් උයි මෙතන තියෙන්නේ මේ
සල්ෆර් එයාව අරගෙන ලියන්න බෑ. එතකොට අදාළ මූලද්‍රව්‍ය ගන්න බෑ. මේ දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂර වලින්ම ලියන්න ඕනේ. මේ විදිහට දීලා තිබ්බොත්. right? ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. සහ ඒතකොට මෙන්න මේ වගේ අවස්ථාවක් આવොත් කෙලින්ම වාට මේ මම කියලා දුන්න ක්‍රමවේදය පාවිච්චි කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. හරිනේ? ඒතකොට එයාගේ පරමාණු ක්‍රමාංක හොයන්න මොනවත් ඕනේ නැහැ. ආවර්ත වගුවේ එයා ඉන්න තැන දැනගත්තාම අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. මේකේ මොන හරි අපැහැදිලි තැනක් තියෙනවද පුතේ? පැහැදිලි තැනක් තියෙනවද මොන හරි? නෑනේ. right. ඉතින් හොඳයි. පියන් ඊගාව කොටසට පුතේ. හරි. ඊටස් තියෙන ආවර්ත ඔස්සේ වමේ ඉඳලා දකුණට යද්දී ලෝහ අලෝහ ගුණ විචලනය වෙන ආකාරය. හරි. වමේ ඉඳලා දකුණට යද්දී ලෝහ අලෝහ ගුණ විචලනය වෙන ආකාරය. මම ආවර්තවක පාඩම කරන මුල්ම දවසේදී මේක ඔයාලට දුන්නා පැහැදිලි කරලා. හරි. මතකයි නම් ආවර්තවක පුතේ වම් පැත්තට වෙන්න. හරි. වම් පැත්තට වෙන්න තමයි තියෙන්නේ. ලෝහ මූලද්‍රව්‍ය. දැන් බලන්න අපි දෙවෙනි ආවර්තය ගමුකෝ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. right. තුන්වෙනි ආවර්තය ගත්තොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආග. දෙවෙනි ආවර්තයේ පළවෙනි මූලද්‍රව්‍ය 2. තුන්වෙනි ආවර්තයේ පළවෙනි මූලද්‍රව්‍ය 3. ලෝහ මූලද්‍රව්‍ය. අවශ්‍ය නම් හතරවෙනි ආවර්තයේ යටම තියෙන මූලද්‍රව්‍ය 2ක් ලෝහ. එතකොට අපිට සාමාන්‍ය මේ ආවර්තය ගැන විතරයි මේකෙදි කතා කරන්නේ. හරි. එතකොට දෙවෙනි ආවර්තන පුතේ යාගේ ආවර්තාංකයේ 2කින් දා පළවෙනි මූලද්‍රව්‍ය 2 ලෝහ කියලා මත තියාගන්න පුළුවන්. තුන්වෙනි ආවර්තයේ ආවර්තාංකයට සමානයි මූලද්‍රව්‍ය 3 ලෝහ. right පුතේ. ඊට පස්සේ මෙන්න මේ ලෝහ වලට ළඟින්ම ඉන්න මූලද්‍රව්‍ය. ලෝහ වලට ළඟින්ම ඉන්න මූලද්‍රව්‍ය ලෝහා ලෝහ. මම රතු පාටින් කොටු කරේ ලෝහා ලෝහ. ලෝහා ලෝහ කියන්නේ ඒගොල්ලෝ ලෝහ ගුණත් පෙන්නනවා අලෝහ ගුණත් පෙන්නනවා. එතනින් එහාට මේ ඉන්න ඔක්කොමලා අලෝහ මූලද්‍රව්‍ය. හරි. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන් කියන කට්ටිය. හරි. අපි ගත්තාම එතකොට ඒගොල්ලෝ අලෝහ වෙනවා. එතනින් ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආගන් ඒගොල්ලෝ අලෝහ මූලද්‍රව්‍ය වෙනවා. එතකොට අපිට පේනවා ආවර්තවගේ පුතේ දකුණු පැත්තට බර වෙන්න තමයි තියෙන්නේ මොනවද? අලෝහ මූලද්‍රව්‍ය. වම් පැත්තට බර වෙන්න තමයි තියෙන්නේ ලෝහ මූලද්‍රව්‍ය. මේ දෙක අතර මැද තමයි තියෙන්නේ ලෝහා ලෝහ මූලද්‍රව්‍ය. එතකොට විභාගෙදී හරි වැරදි දාන ප්‍රකාශවල තියෙනවා. ABC කියලා ප්‍රකාශ තුනක් දීලා. ඉහතේ වයින් සත්‍ය වන්නේ, ඉහතේ වයින් අසත්‍ය වන්නේ කියලා එහෙම අහනවා. AB පමණි, BC පමණි නැත්නම් සියල්ලම. හොඳද? එතකොට ඒ වගේ ප්‍රකාශවලදී ඔන්න ඔය දෙනවා. ආවර්ත වගු පිළිබඳව සත්‍ය වන්නේ කියලා දෙයි. වම් පසට බරවන්නට ලෝහ මූලද්‍රව්‍ය පවතී. right. හරි. දකුණු පසට බරවන්නට අලෝහ මූලද්‍රව්‍ය පවතී. එහෙම තිබ්බොත් හරි. ඊට පස්සේ නැත්තම් කියයි එහෙම රටාවක් නැහැ. වම් දකුණුද කියලා නැහැ. හැමතැනම ලෝහ අලෝහ විසිරලා තියෙනවා කියලා. ඒ වගේ ඒවා දෙයි. ඒතර අපේ මේ උගන්වන තීරි කොටස් වැදගත් වන්නේ එන්නේ එහිම ප්‍රශ්න ආවොත් උත්තර ලියන්න ඕනේ. හරිනේ? අපි ප්‍රකාශ කරගෙන යනවනේ මේ ප්‍රකාශ කරලා විභාගෙදී එන ප්‍රශ්න හම්බ වෙනවා. නේ? විභාගෙදී එන ප්‍රශ්න හම්බ වෙනවා. ඒතකොට මේ ප්‍රශ්න හොඳට කරගන්න පුළුවන්. හරි? එතකොට ඔය කියන කරුණු අපි දැනගෙන ඉන්න ඕනේ අපිට එන ප්‍රශ්නයට හරියට උත්තර ලියන්න. එතකොට විෂය කරුණු ටික දන්නවා නම් අපි මේව නැවත නැවත බලනවා නම් right ඒවා පුතා අනිවාර්යයෙන්ම විභාගෙදී අහන්නේ මේ උගන්වන ඒවාම තමයි. එතකොට ඔයාට මේ විභාගෙට පිටින් ඔයා ඉගෙන ගත්තු නැති එන මේ ලොකු ඒවා අහන්නේ නැහැ. මේ අපි ඉගෙන ගන්න දේවල් අහන්නේ. ප්‍රශ්නයක් පොඩ්ඩක් වෙනස් කරලා. ඒතකොට අපි ප්‍රශ්න කරලා මේ තියරි කොටස් නැවත මතක් කරලා ඔළුවේ තියාගෙන ගියොත් ඒකක් අරන් එන එක ලොකු අවුලක් නෙවෙයි. හරි? හරිද? ටිකක් හැමෝම අමාරුයි කියන විෂයයකට ඒකක් ගත්තාම ඔයාට ලොකු වටිනාකමක් තියෙනවා. එහෙම සබ්ජෙක්ට් එකක් තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාවට ඒ හරි අඩුයි. හරි. එතකොට ඒකට ඒකක් ගත්තාම ලොකු වටිනාකමක් තියෙන රිසල්ට් ෂීට් එක ඇතුලේ. රයිට්? ඒ හින්දා මේ දෙන දේවල් හරියට බලලා පාඩම් කරලා තියාගන්න ඕනේ. එතකොට අවර්තාවගුවේ වම් පැත්තට බර වෙන්න ලෝහ මූලද්‍රව්‍ය තියෙනවා. දකුණු පැත්තට බර වෙන්න අලෝහ මූලද්‍රව්‍ය පවතිනවා.
හරි මේ ලෝහ සහ අලෝහ අතර මැද්දේ ලෝහ අලෝහ මූලද්‍රව්‍ය දෙකකුත් මේ ආවර්ත දෙකේ තියෙනවා. දෙවෙනි ආවර්තයේ ලෝහ මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. තුන්වෙනි ආවර්තයේ ලෝහ මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඒතකොට මේ දේවල් සටහනට දාලා තියෙනවා මම. හරි ඊට පස්සේ ඒකේ මම දාලා තියෙනවා දකුණු පැත්තට යද්දී ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා කියලා දාලා තියෙනවා. හරි ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා කියලා දාලා තියෙනවා. ලෝහ අතරින් ප්‍රබලම ලෝහ කවුද කියලාත් ඕකේ දාලා තියෙනවා. රයිට්. එතකොට ලෝහ අතරින් ප්‍රබලම ලෝහ ගත්තම දැන් මේ පැත්තට යද්දී අලෝහ ගුණ වැඩි වෙනවනේ. එතකොට පුතේ ප්‍රබලම අලෝහ වෙන්නේ. ප්‍රබලම අලෝහ වෙන්නේ හොඳ ප්‍රතික්‍රියාශීලී අලෝහ වෙන්න ඕන. මේ ජෝඩුව. මේගොල්ලෝ අලෝහ තමයි. හැබැයි ප්‍රතික්‍රියාශීලී නෑනේ. කිසිම කෙනෙක් එක්ක සංයෝජනය වෙන්නේ නැහැනේ, බැඳෙන්නේ නැහැනේ. ඒතර මෙයා ප්‍රතික්‍රියාශීලී නැති හින්දා ප්‍රබලම අලෝහ විදිහට අපිට ගන්න වෙන්නේ ක්ලෝරින් සහ ක්ලෝරින් කියන මේ 7 වෙනි කාණ්ඩයේ අලෝහ. දැන් මේගොල්ලෝ තමයි ප්‍රබලම අලෝහ. මේ පැත්තෙන් සෝඩියම් ලිතියම් තමයි ප්‍රබලම ලෝහ. අපි ඊගාට බලමු මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීතාවය. right? ඒතර මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැති හින්දා මේ පැත්තට යද්දී අලෝහ ගුණ වැඩි වෙනවා තමයි. හැබැයි ප්‍රබලම අලෝහ විදිහට අපි ගන්නේ මේ ක්ලෝරින් සහ ක්ලෝරින් මේගොල්ලෝ අලෝහ. හැබැයි ප්‍රතික්‍රියාශීලී නොවන අලෝහ. ප්‍රතික්‍රියාශීලී නොවන අලෝහ. right විතර නෝට් එක පොඩ්ඩක් පහළට කියවන් ඇවිල්ලා highlight කරගන්න වැදගත් දේවල් ටික. 8 වෙනි පිටුවේ යටම. 8 වෙනි පිටුවේ යටම. නෝට් එක කියව ගන්න. හරිනේද පුතා? ඊට පස්සේ අපිට තියෙනවා ලෝහ සහ අලෝහ වල ගුණ ටික. අපි අර පොඩි පන්ති වල ඉගෙන ගත්ත ගුණ තියෙනවනේ. ඒවා ටිකක් ওই නෝට් එකේ දාලා තියාගන්න ඕනේ. බලමු ඒක කොහොමද එන්නේ කියලා. right. මෙහෙම ලියමු. ලෝහ අලෝහ ගුණ දාම් පුතා වගුවට ලෝහ පැත්තේ ලියන්න. හරි. රැව් දෙන හඬක් තිබේ. රැව් දෙන හඬක් තිබේ. එහා පැත්තේ රැව් දෙන හඬක් නැත. අලෝහ පැත්තේ ලියන්න රැව් දෙන හඬක් නැත. ඊගාවට දෙවෙනි එක ලියා ගන්න. ආවේනික දිස්නයක් පවතී. ලෝහ පැත්තේ මුතේ ආවේනික දිස්නයක් පවතී.
ආවේනික දිස්නයක් පවතී. ආවේනික දිස්නයක් පවතී. අලුහු පැත්ත ලියා ගන්න දිස්නයක් නොපවතී. දිස්නයක් නොපවතී. තුන්වෙනි එක ලියමු පුතේ. ලෝහ පැත්ත ලියන්න හොඳ විද්‍යුත් සන්නායක වේ. හොඳ විද්‍යුත් සන්නායක වේ. අලුව පැත්ත ලියන්න විද්‍යුත් සන්නායක නොවේ. විද්‍යුත් සන්නායක නොවේ. විද්‍යුත් සන්නායක නොවේ. ඊට පස්සේ ලියන්න පුතේ ලෝහ පැත්තේ හොඳ තාප සන්නායක වේ. හොඳ තාප සන්නායක වේ. හොඳ තාප සන්නායක වේ. අලුව පැත්ත ලියන්න දුර්වල තාප සන්නායක වේ. ආයවත් ලෝහ පැත්ත ලියන්න ඊගාව එක හොඳින් තැලිය හැකි වේ. හොඳින් තැලිය හැකි වේ. තලන්න පුළුවන්. හොඳින් තැලිය හැකි වේ. ඊගාව එක තැලීම අලුව පැත්ත ලියන්න තැලීමට ලක් නොවේ. අලුව පැත්ත ලියන්න තැලීමට ලක් නොවේ. තැලීමට ලක් නොවේ. ලෝහ පැත්ත ලියන්න ආපහු ඊගාව එක ඇදීමට ලක් කළ හැකිය. ඇදීමට ලක් කළ හැකිය. අලුව පැත්ත ලියන්න ඇදීමට ලක් නොවේ.
හරි. ඊගස් අපිට තියෙනවා පුතේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලී බව. එතකොට මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලී බව බලන්නේ මෙන්න මේ තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ආශ්‍රයෙන් තමයි බලන්නේ. හරි. මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලී බව අපිට දෙනවා සමහර ලාවට විභාගෙදී මූලද්‍රව්‍ය 3ක් 4ක් දීලා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන අණුපිළිවෙලට ලියන්න. අඩු වෙන අණුපිළිවෙල මොකද්ද? නැත්නම් ඒවට අදාළ බහුවර්ණ උත්තර තෝරන්න එහෙම අවස්ථාවල් එනවා පුතේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේගොල්ලෝ. දැන් අපි ගමුකෝ තුන්වෙනි ආවර්තය කට්ටිය. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, right? සිලිකන්, phosphorus, sulfur, chlorine, argon. මම මේ කියන දේවල් අහගෙන ඉන්න. මෙතන තියෙන මූලද්‍රව්‍ය 8ක්. 8න් පුතේ මෙයා කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයා කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. 8 වෙනි කාණ්ඩේ උච්ච වායුනේ අපි අර කියන්නේ නිෂ්ක්‍රීය වායු කියලා නේ. ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැති කට්ටිය. ඊට පස්සේ දැන් මෙතන ඉතුරු වෙන්නේ පුතේ මූලද්‍රව්‍ය 7ක්. 7න් මේ පැත්තට 3යි මේ පැත්තට 3යි දාලා මෙන්න මේ මැද එක්කෙනා ඉන්නව නේද? මේ රටාවල අපි ලස්සන කරතයි. මැද එක්කෙනා. මෙයාගේ ප්‍රතික්‍රියාශීලී බව ඉතා අඩුයි පුතේ. හරි. ප්‍රතික්‍රියාශීලී බව ඉතා අඩුයි. සිලිකන් ලෝහය. ඒරනේ. 8ක් ඉන්නවා මම 8න් මේ 8 වෙනියා කොහොමද ප්‍රතික්‍රියා කරන්න තින්ද එයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊට පස්සේ තව 7 දෙනෙක් ඉන්නවා. 7න් මේ පැත්තට 3යි මේ පැත්තට 3යි දාලා මැද එක්කෙනෙක් ගත්තාම එයාගේ ප්‍රතික්‍රියාශීලී බව ඉතා අඩුයි. මේ තියෙන පුතේ අලෝහ මේ පැත්තට යද්දී අලෝහ ගුණ වැඩි වෙනවත් එක්ක මේගොල්ලොන්ගේ ප්‍රතික්‍රියාශීලී බවත් වැඩි වෙනවා. මේගොල්ලෝගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙනවා. මේ පැත්තට. හරි. ඒ කියන්නේ ෆොස්ෆරස්ට වඩා පුතේ සල්ෆර් වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි ඊට වඩා ක්ලෝරින් ගේ වැඩි. මේගොල්ලන්ගේ පුතේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන්නේ වම් පැත්තට ලෝහ වල. මොකද ලෝහ ගුණ වැඩි මේ පැත්ත. එතකොට මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ සෝඩියම් තමයි වැඩිම තියෙන්නේ ඊට පස්සේ මැග්නීසියම්ට මේ තුන් දෙනාගේ අඩුම වෙන්නේ ඇලුමිනියම්ට. එතකොට සාමාන්‍යයෙන් අපිට පුතේ මේ ලෝහයි අලෝහයි කලවම් කරලා ප්‍රතික්‍රියාශීලී බව අහන්නේ නැහැ. මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව. එහෙම ඇහුවත් කොහොමත් අලෝහ වලට වඩා ලෝහ වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි. අලෝහ වලට වඩා ලෝහ වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි. right? නමුත් අපිට මෙහෙම ගොඩක් වෙලාවට මේගොල්ලෝ එකට දාලා සංසන්දනය කරන්න දෙන්නේ නැහැ. අපිට ගොඩක් වෙලාවට මේ තුන් දෙනෙක් දෙනවා. හරි. මේ තුන් දෙනෙක් දීලා අහනවා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියාශීලී බව එකක් මේ ආවර්තයක වම් පැත්තට එද්දී ලෝහ වල ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙනවා. අලෝහ වල නම් දකුණු පැත්තට ඇත්තම ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන්නේ. එතකොට මම මේ වාට මේ රටාවන් මේ කියලා දෙන්නේ. මේ ආවර්ත වගුව ඇතුලේ අපි දැනගත යුතු දේවල් සහ පුතේ මේකේ ප්‍රශ්න අහන තැන්. වාර විභාග වලට හරි ඔලොල් විභාගයට හරි ප්‍රශ්න අහන තැන් මම මේ කියන්නේ. එතකොට ඒ ප්‍රශ්න වලට වඩා බය නැතුව උත්තර දෙන්න පුළුවන්. දැන් මේ තුන් දෙනා දීලා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙන්නේ කොහොමද කියලා අහුවොත් අපි දන්නේ නැහැනේ. ඇත්තටම අපි දැනන් හිටියේ නැත්තයි නේ. අපි ඉගෙන ගත්තේ නැත්නම් අපි දන්නේ නැහැනේ. ඒ නිසා තමයි මම මේවට මේ රටාවන් මේක ඇතුලේ මම කියලා දෙන්නේ. එතකොට මේ 8 වෙනි කාණ්ඩේ එක්කෙනා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ පුතේ. මේ තුන් දෙනා ගත්තාම මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලී බව මේ පැත්තට වැඩි වෙනවා. මේ තුන් දෙනා ගත්තාම ප්‍රතික්‍රියාශීලී බව මේ පැත්තට වැඩි වෙන්නේ. ඒකට හේතුව මේ පැත්තට තමයි අලෝහ ගුණ වැඩි වෙන්නේ. මේ පැත්තට තමයි ලෝහ ගුණ වැඩි වෙන්නේ. ඒතකොට ප්‍රතික්‍රියාශීලී බව වැඩි වෙනවා. මෙන්න මෙහෙම සටහනක් තමයි අපිට හදාගන්න වෙන්නේ තුන්වෙනි ආවර්තයට. මෙතෙක් ප්‍රශ්න අහලා තිබ්බේ ප්‍රතික්‍රියාශීලී බව සම්බන්ධ සියලු ප්‍රශ්න අහලා තිබ්බේ තුන්වෙනි ආවර්තයෙන්. සහ ඔයාගේ අච්චු පොතේ තියෙන්නේ තුන්වෙනි ආවර්තයට උගන්වන්න කියලා. හරි. එතකොට එහෙම තමයි අපි දැනගන්න ඕනේ. අද නෙමෙයි සෙමින එක කරන්නේ. සෙමින එක තමයි පැය 4ක් කරනවා කියලා මම කිව්වේ. උබේ ගුණී කියන එක ඊගාවට කියන්නම් ඈ. අදාළ මම හැමතැනදීම අදාළ දේවල් ටික කියනවා. නෝට් එක බලා ගන්න පුතේ මේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලී බව කියන එක. ඔය වම් පැත්තේ මම දාලා තියෙන මේ රටාවක් දාගන්න පුතේ වම් පැත්තේ. හරි. දකුණු පැත්තෙත් මේකත් දාලා තියාගන්න මේ පැත්තට. මම මේ කියලා දෙන දේවල් ටික හරියට අහන් හිටියොත් ඔයාට මේ පාර දැන් 10 වසරේ එක්කෙනා පුතේ ඔයාට අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එකට අවශ්‍ය කරන ලකුණු ටික ගන්න.
හරි ටර්ම් ටෙස්ට් එකේ වඩා අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. සෙමිනාර් එකේදීත් මම බහුවර්ණ 130ක් විතර කතා කරනවා. 11 වසර ළමයින්ටත් MCQ 130ක් විතර කතා කරනවා. හරි. හරිද දුවා? හරි. අපි ඊගාවට යමු පුතා මේ ඔක්සයිඩ් වල ස්වභාවය 2016 දී අහුව ප්‍රශ්නයක්. 2016 දී අහුව ප්‍රශ්නයක්. හරි. පිළි දාගන්න තියෙන්නේ. ඒතර මේ රටාවල් ඔළුවේ තියාගන්න ඕනේ. නැවත නැවත බලන්න ඕනේ. මෙවුවා right. ඊට පස්සේ අපි යමු මෙහිම තැනකට. මම ලියා ගන්නකො තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, බලයින්ද සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. එතකොට ඔක්සයිඩ් වල ස්වභාවය ගද්දි පුතේ ඔක්සයිඩයක් කියලා කියන්නේ මේ මූලද්‍රව්‍ය වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ඒගොල්ලන්ගේ ඔක්සයිඩ් හැදෙනවා. උදාහරණයක් විදියට සෝඩියම්ගේ හැදෙනවා සෝඩියම් ඔක්සයිඩ් එකක්. මැග්නීසියම්ගේ හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් එකක්. ඇලුමිනියම්ගේ හැදෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් එකක්. සිලිකන්ගේ හැදෙනවා සිලිකන් ඔක්සයිඩ් එකක්. ඒකට අපි කියන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. මෙයාගේ හැදෙනවා P2O3 කියලා. කෙනෙක් P2O5 කියලා එක්කෙනෙකුත් හැදෙනවා. හරි? P2O3 හැදෙනවා P2O5 හැදෙනවා. පාට නෝට් එකේ මොකද්ද මම දාලා තියෙන්නේ P2O5 කියලාද? ඔව් එයාව දාන්නම්. හරි? මෙතන හැදෙනවා SO2 හැදෙනවා SO3 හැදෙනවා. මෙතන හැදෙනවා ගොඩක්. අපි මෙයාව තමයි ගන්නේ Cl2O7. මෙයා ඉතින් ඔක්සයිඩ් හදන්නේ නැහැ නේ පුතේ. අවසාන කාණ්ඩේ කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. right? ඒකට ඒගොල්ලෝ ඔක්සයිඩ් හදන්නේ නැහැ. බලන්න ඉන්න. ඔක්සයිඩ් එක කියලා කියන්නේ මේ මූලද්‍රව්‍ය පුතේ ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා. හරි? මූලද්‍රව්‍ය ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන සංයෝගයට තමයි කියන්නේ අපි ඔක්සයිඩ් එකක් කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් මේගොල්ලෝ මේ තුන් දෙනා ලෝහ තුන්වෙනි ආවර්තනේ මෙයා ලෝහාලෝහ මේගොල්ලෝ අලෝහ. සාමාන්‍ය පුතේ අලෝහ වල ඔක්සයිඩ් ආම්ලිකයි. අලෝහ වල ඔක්සයිඩ් ආම්ලිකයි. ලෝහ වල ඔක්සයිඩ් පුතේ ලෝහ මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ් සාමාන්‍යයෙන් බාස්මිකයි. එතකොට අපි මෙයාට කියනවා මෙයා ඉතා ප්‍රබල බාස්මිකයෙක් කෙනෙක්. ඉතා ප්‍රබල බාස්මිකයි. මෙයාත් පුතේ ප්‍රබල බාස්මිකයි. හරි? මේ ලෝහාලෝහ ගත්තාම මෙයා දුර්වල ආම්ලිකයි. හරි? මෙයා ආම්ලික බව වැඩි. ආම්ලික බව ටිකක් වැඩි. මෙයා ප්‍රබල ආම්ලිකයි. මෙයා ඉතා ප්‍රබල ආම්ලිකයි. හරි? එතකොට මෙන්න මෙයා. එන්න මේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක. එයා ලෝහයක් නේ පුතේ. ඇලුමිනියම් කියන්නේ ලෝහයක් නේ. මේ ලෝහයක ඔක්සයිඩ් එකක් නේ. ඒතකොට ලෝහයක ඔක්සයිඩ් එකක් නම් මෙයා බාස්මික වෙන්න ඕනේ. හැබැයි මෙන්න මෙයාට අපි කියනවා උභයගුණී කියලා.
උභයගුණී කියලා කියනවා. හරි ඕක තමයි විභාගෙන්නේ. 2016 පේපර් එක අරන් බලන්න 2016 ඇහුවා පහත ඔක්සයිඩ් අතරේ උභයගුණී ඔක්සයිඩයක් වන්නේ කියලා. ඇලුමිනියම් ඔක්සයිඩ්. මොකද්ද මේ උභයගුණී ගන්නේ? දැන් පුතේ බාස්මිකයි කියලා කියන්නේ මේ සෝඩියම් ඔක්සයිඩ් වලට දැන් බස්ම නම් සාමාන්‍යයෙන් හරි අපිට 11 වසරේදී ඉගෙන ගන්න පුළුවන් අම්ල බස්ම ලවණ කියලා වෙනම පාඩමක් තියෙනවා. බස්ම නම් පුතේ සාමාන්‍යයෙන් අම්ලත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මේගොල්ලොන්ට අම්ලයක් දැම්මොත් ප්‍රතික්‍රියා කරනවා. බස්මයක් දැම්මට මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කියන්නේ බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අම්ලයක් දැන් මේගොල්ලෝ බස්මයකින්ද මේගොල්ලන්ට අම්ලයක් දැම්මොත් මේගොල්ලෝ යම් ප්‍රතික්‍රියාවක් පෙන්වනවා. මේගොල්ලෝ පුතේ ආම්ලිකයිනේ. ඒ හින්දා මේගොල්ලෝ තවත් ආම්ලික ඔක්සයිඩ් එක්කවත් අම්ල එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ පුතේ බස්ම එක්ක. මේ උභයගුණී කියන කෙනා විශේෂත්වය මේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක එයාට ආම්ලයක් දැම්මත් එයා ප්‍රතික්‍රියා කරනවා බස්මයක් දැම්මත් එයා ප්‍රතික්‍රියා කරනවා. අම්ලයක් දාපුවාම මෙයා බස්මයක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. බස්මයක් මෙයාට දාපුවාම පුතේ මෙයා අම්ලයක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඒතොර එයාට මේ දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසායි උභයගුණී කියලා කියන්නේ. ඒ නිසායි උභයගුණී කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඔය වගේ පොඩි අඩුවක් තියෙනවා. හරි? බලන්න ටියුබ් එකේ තියෙන වගුවේ එකක් මම මේ කියන දේවල් ටික හදා ගන්න ඕනේ. හරි? මැග්නීසියම් ඔක්සයිඩ් එකේ සූත්‍රය වැරදි. ඒක හදා ගන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේ ආගන්ට සල්ෆර් අතරින් ක්ලෝරින් වැටලා නැහැ. හරි? එතකොට ඔයා තව කොටුවක් ඇඩ් කරගෙන මේ ආගන් කියන එක ටිපික්ස් කරලා එයාව දාගන්න එහා පැත්තට. හරි? මෙතනට තව කොටුවක් එකතු කරගන්න පුතේ. මම කියන්නේ බලන් ඉන්න. හරි? ආගන්ට එහා පැත්තේ තව කොටුවක් අරගෙන මෙයාව ටිපික්ස් කරලා ආගන් මෙතනට ගෙනල්ලා මෙතනට ගන්නවා ක්ලෝරින් වල. හරි? ඒක හදාගන්න උදේට ටක් ගාලා දැම්මම උතන සල්ෆර් ගාවට ආගන් තියෙන්නේ ක්ලෝරින් වලට නෑ පුතේ. ක්ලෝරින් දාගන්න ඕනේ මෙතනට. හරි? ටක් ගාලා තව කොටුවක් දකුණු පැත්තෙන් ගහගෙන ආගන්ම ටිපික්ස් කරලා ආගන් දාගන්න අවසාන කොටුවට ක්ලෝරින් දාගන්න එතනට. සහ මැග්නීසියම් ඔක්සයිඩ් එකේ සූත්‍රය හදාගන්න.
හරිද පුතා? right. ඊට පස්සේ අපි දැනගන්න ඕන තව කාරණාවක් තමයි දැන් මේ ලෝහ ඔක්සයිඩ් බාෂ්පීකරණය පුතේ මෙව වගේ ජලයේ ඉතා හොඳින් දිය වෙන බෂ්ම තියෙනවා නම් ජලයේ ඉතා හොඳින් දිය වෙන බෂ්ම තියෙනවා නම් අපි ඒවට කියනවා ക്ഷාර කියලා. හරි? ජලයේ ඉතා හොඳින් දිය වෙන කට්ටිය තමයි මෙන්න මේ පළවෙනි කාණ්ඩේ කට්ටිය. අපි ඒගොල්ලන්ට ക്ഷාර ලෝහ කියලා කියන්නේ ඔය හේතු ඇතුව. හරි? පළවෙනි කාණ්ඩේ තියෙන ලෝහ වලට අපි කියනවා ക്ഷාර ලෝහ කියලා. ക്ഷාර ලෝහ කියන්නේ ඒගොල්ලෝ හදන ඔක්සයිඩ් එක ජලයේ ඉතා හොඳින් දිය වෙනවා. ජලයේ ඉතා හොඳින් දිය වෙනවා. ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ට ക്ഷාර ලෝහ කියලා කියන්නේ. සරලව ගත්තොත් ඇලුමිනියම්ගේ මේ වෙනස්කම හරුණාම පුතේ අලෝහ ඔක්සයිඩ ආම්ලිකයි, ලෝහ ඔක්සයිඩ බාෂ්මිකයි. අලෝහ ගුණ වැඩි වෙන්න ආම්ලිකතාව වැඩි වෙනවා. ලෝහ ගුණ වැඩි වෙන්න බාෂ්මිකතාව වැඩි වෙනවා. right? එහෙමයි සිද්ධ වෙන්නේ. right. එතකොට අපි කතා කරේ ඔක්සයිඩ වල ආම්ලික බාෂ්මික ස්වභාවය. ඊට පස්සේ තියෙනවා පුතේ අපට සංයුජ්‍යතාවය කියලා එකක්. සංයුජ්‍යතාවය කියලා එකක් තියෙනවා. හරි. බලගන්න සංයුජ්‍යතාවය. සංයුජ්‍යතාවය අපට පුතේ සංයුජ්‍යතාවය කියන්නේ කියද හැකි. මේ මූලද්‍රව්‍ය පරමාණු සංයෝජනය වෙන්න තියෙන හැකියාව කියලා. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය පරමාණු වලට වෙනත් මූලද්‍රව්‍ය පරමාණු සමග සංයෝජනය වෙන්න යම් හැකියාවක් තියෙනවා නම් හරි බැඳෙන්න සංයෝග හදන්න යම් හැකියාවක් තියෙනවා නම් අන්න ඒකට තමයි සංයුජ්‍යතාවය කියන්නේ කියලා. හැබැයි ඒක පුතේ මේ ඉලක්කම් වලින් කියන අගයක් සංයුජ්‍යතාවය 1යි 2යි 3යි 4යි කියන අගයක්. එතනදී වෙන්නේ අපි දන්නවනේ මේ මූලද්‍රව්‍ය පරමාණු වල තියෙනවනේ පුතේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන සමහර දැන් ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන අපි කතා කරේ න්‍යෂ්ටිය කියලානේ. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියට පිටින් අවකාශය තුල තමයි කරකැවෙමින් පවතින්නේ ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන ගත්තහමත් පුතේ අවසානම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා. අවසානම ශක්ති මට්ටමේ තියෙනවා. එතකොට සංයුජතා ඉලෙක්ට්‍රෝන ගත්තාම මේ සංයුජතා ඉලෙක්ට්‍රෝන සමහරු අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන ගන්නවා. තව සමහරු අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. අපි අර අයනීකරණයේදීම කතා කරේ. සමහරු ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සමහරු ඉලෙක්ට්‍රෝන ගන්නවා. එතකොට මේ ධන සහ ඍණ අයන හැදෙන්න පටන් ගන්නවා. ඔය විදිහට මේ මූලද්‍රව්‍ය පරමාණු සංයෝග හදද්දී එක්කෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී මේගොල්ලෝ හවුලේ තියාගන්නවා. අපි 10 වසරේ 10 වෙනි පාඩම දැන් ළඟයිනේ. දැන් පාඩම් 6ක් ඉවර කරගෙන ඉන්නේ. 10 වෙනි පාඩමේදී බන්ධන කියලා එකක් ගැන කතා කරනවා. ඒ බන්ධනවලදී පුතා මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයම ආපහු ඕන වෙනවා. ඒ හින්දා මේවා පුළුවන් වෙලා තියෙන්න ඕනේ. බන්ධන පාඩමේදී අපි කතා කරනවා අයනික බන්ධන සහ සාසංයුජ බන්ධන කියලා. අන්නේ බන්ධන හදන්න තියෙන හැකියාව සහ ඒ බන්ධන හදද්දී පුතේ ඉලෙක්ට්‍රෝන ගන්න එහෙම නැත්නම් පිට කරන එහෙම නැත්නම් හවුලේ තියාගන්න ප්‍රමාණයට තමයි අපි කියන්නේ සංයුජතාවය කියලා. එහෙම නැත්නම් අපිට මේ පාඩමේදී සංයුජතාවය කියලා අහුවොත් ඔයාලට ගේත හැකි මූලද්‍රව්‍ය පරමාණු වෙනත් මූලද්‍රව්‍ය පරමාණු සමග සංයෝජනය වෙන්න තියෙන හැකියාව. ඒක සංඛ්‍යාත්මක අගයක්. මෙයා කාණ්ඩාංකෙත් එක්ක යම් සම්බන්ධතාවයක් පෙන්වනවා පුතේ. කාණ්ඩාංකෙත් එක්ක යම් සම්බන්ධතාවයක් පෙන්වනවා. හරි. කාණ්ඩාංකය ගත්තොත් මෙහෙම 1 ප්‍රොමිලක්කන්නේ දාන්න අපි 3 4 5 6 7 8 එහෙම නැත්නම් බිඳුව කියලා පුතේ. හරි මේක සංයුජතාවයත් එක්ක යම් සම්බන්ධතාවයක් පෙන්වනවා. සංයුජතාවය 1යි. දෙවෙනි කාණ්ඩේ නම් පුතේ 2යි සංයුජතාවය. තුන්වෙනි කාණ්ඩේ නම් 3යි. හතරවෙනි කාණ්ඩේ නම් 4යි. පස්වෙනි කාණ්ඩේ ගත්තාම 5 නෙමෙයි 3යි. 2යි 1යි බිඳුවයි. යම් රටාවක් තියෙනවා එකක්. යම් රටාවක් තියෙනවා මේක එකක්.
යම් රටාවක් තියෙනවා. හරි. මේක පුතේ අපිට මේ කාණ්ඩාංකයත් එක්ක සම්බන්ධයක් වෙනන්න පුළුවන්. පළවෙනි කාණ්ඩ 4ෙදි එයා කාණ්ඩාංකයට සමානයි. 1 2 3 4. පස්වෙනි කාණ්ඩේ ඉඳලා 8න් කාණ්ඩාංකය අඩු කරොත් මේ 8න් 5ක් 3යි. 8න් 6ක් 2යි. 8න් 7ක් 1යි. 8න් 8ක් 0යි. කාණ්ඩ 8යිනේ තියෙන්නේ. පළවෙනි කාණ්ඩ 4ට සංයුතාවය පුතේ කාණ්ඩාංකයට සමානයි. හරි. පස්වෙනි කාණ්ඩේ ඉඳලා 8වෙනි කාණ්ඩේට යනකම් 8න් කාණ්ඩාංකය අඩු කරපුවාම මේ 8න් 5ක් 3යි 8න් 6ක් 2යි 8න් 7ක් 1යි 8න් 8ක් 0යි කියලා යම් සම්බන්ධයක් මේක ඇතුලේ තියෙනවා. එහෙම නැතත් වාට තේරෙනවා මේක 4 වෙනකන් වැඩි වෙලා 4න් පස්සේ ආයෙත් 3 2 1 බිංදුව කියලා අඩු වෙනවා. එතකොට අපෙන් අහුවොත් ඇලුමිනියම් වල සංයුතාවය කීයද කියලා කියන්නේ ඇලුමිනියම් 3 වෙනි කාණ්ඩේ 3යි කියලා කියතයි. හරි. පස්වෙනි කාණ්ඩේ තියෙන ෆොස්ෆරස් වල සංයුතාවය කීයද කියලා අහුවොත් අපට 3යි කියලා කියතයි. හරිනේ. එතකොට ඔන්න ඔය විදිහට සංයුජතාවය කියන්නේ මේ සංඛ්‍යාත්මක අගයක්. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ පුතේ යම් රටාවක් තියෙනවා. ඒ රටාවත් එක්ක මේක අපි දැනගන්න ඕනේ. පැහැදිලි නේද? right. එතකොට මෙන්න මේ දේවල් ඉතාම වටිනවා. සංයුජතාවය දැන් ඊගාවට ඕන වෙනවා. අපේ සංයෝග වල සූත්‍රයත් මේ පාඩමේ අවසානයේටම ඕන වෙනවා ඊගාවට. right. අපි මේ මෙයන් එතන පොඩි නෝට් එකක් දාන්න තියෙනවා. මේ ලියා ගන්න පුතේ සංයුජතාවය කියන තැනට පොඩි නෝට් එකක් දාමු අපි. මේ ලියා ගන්න. මූලද්‍රව්‍ය පරමාණු වලට මූලද්‍රව්‍ය පරමාණු වලට වෙනත් මූලද්‍රව්‍ය පරමාණු සමග සංයෝජනය වීමට ඇති හැකියාව සංයුජතාවය ලෙස හැඳින්වේ. සංයුජතාවය ලෙස හැඳින්වේ. එය සංඛ්‍යාත්මක අගයක් වන අතර ආවර්තතා වගුවේ කාණ්ඩාංකයේ සමග යම් සම්බන්ධතාවයක් පෙන්වයි. එය පහත පරිදි වේ. වගුව ගහගන්න පුතේ පොඩි chart එකක් වදින එක ගහගන්න. කාණ්ඩාංකයත් එක්ක සංයුජතාවය දාගන්න.
හරිද පුතේ? right. ඊට පස්සේ අපට අවසානම එක තියෙන්නේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක තාපාංක විචලනය. ඒකේ නෝට් එකේ තියෙනවා මේ ඔයා කියවන කාණ්ඩාංකයත් ඒ කාණ්ඩේ පහළට යද්දි තමයි වැදගත් වෙන්නේ කියලා. ඒක එහෙම තිබ්බාගේ කමක් නැහැ. අපි දැනගන්න ඕන පුතා මේ ආවර්තයක් දිගේ දකුණට යද්දි ද්‍රවාංක තාපාංක වෙනස් වෙන ආකාරය. හරි? ඔයාලට මම දත්ත වගුවක් දීලා තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි මේ රටාවල් අඳුරගන්න. හරි? පාඩ බැලුවොත් පේනවා මෙන්න මේ කාණ්ඩේ තමයි ද්‍රවාංක තාපාංක වැඩිම තියෙන්නේ. හරිද පුතා? මේ පැත්තෙන් අපි ගියොත් කාණ්ඩාංකයත් එක්ක මේ පැත්තේ ද්‍රවාංක තාපාංක දෙකම ගමුකෝ පොදුයි ගත්තාම මෙන්න මෙහෙම වැඩි වෙනවා ඊට පස්සේ ආපහු අඩු වෙනවා මේ වැඩි උපරිමාගයේ තියෙන්නේ හතරවෙනි කාණ්ඩේ පළවෙනි කාණ්ඩයට වඩා දෙවෙනි කාණ්ඩේ වැඩි ඊට වඩා තුන්වෙනි කාණ්ඩේ වැඩි හතරවෙනි කාණ්ඩේ උපරිමාගයක් තියෙනවා හරි ඊට පස්සේ ආයෙ හයවෙනි කාණ්ඩෙටදී අඩු වෙනවා හත්වෙනි කාණ්ඩෙටදී අඩු වෙනවා අටවෙනි කාණ්ඩ හතර පස්සේ පහන් සෝරි පහ අය හත අටවෙනි කාණ්ඩෙටදී ආයෙ අඩු වෙනවා එතකොට මෙන්න මෙහිම රටාවක් තමයි ඔකදලි තියෙන්නේ ද්‍රවාංක තාපාංක හරි උපරිම වෙන්නේ හතරවෙනි කාණ්ඩෙට. ඒකට හේතුව පුතේ මෙන්න මේ කාබන්. සිලිකනුත් වැදගත් වෙනවා. කාබන් වල තියෙනවා එක ආකාරයක්. කාබන් වල තියෙනවා ආකාර කීපයක්. ගල් අඟුරු කියන්නේ කාබන්. මිනිරන් කියන්නේ කාබන්. මෙන්න මෙයා දියමන්ති කියන්නේ කාබන්. මෙන්න මේ දියමන්ත තමයි ඝනත්වයේ වැඩිම එක්කෙනා. එහෙම නැත්නම් දෘಢතාවයේ වැඩිම එක්කෙනා. right? අලෝහයක්. නමුත් දෘಢතාවය වැඩි මේක න දීමක්. ඒතකොට එයාගේ ද්‍රවාංක තාපාංක ගොඩක් වැඩි වෙන්නේ. ද්‍රවාංක තාපාංක ගොඩක් වැඩි. ඒ නිසා තමයි හතරවෙනි කාණ්ඩෙට මේ ද්‍රවාංක තාපාංක වැඩි වෙන්නේ. ඊට පස්සේ ආපහු අඩු වෙනවා. හරිද? ඔයා මේ ටියුට් එකේ වම් පැත්තට වෙන්න ওই ප්‍රස්ථාර දාගන්න. හරි? ඔයා පුතේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ ඔය වගුවේ තියෙන අගයන්. එහෙම කරන්න එපා බොරු වැඩක් ඒක. හරි? එතකොට වම් පැත්තට වෙන්න මේ ද්‍රවාංක තාපාංක විචලනය වල ආකාරය ප්‍රස්ථාර දාගන්න. දකුණු පැත්තේ මට පොඩි නෝට් එකක් දාන්න ඉඩ තියන්න. එතකොට ආයමත් කියන්නේ එකේ ඉඳලා හතරවෙනි කාණ්ඩෙදී පුතේ මේක වැඩි වීගෙන යනවා. උපරිමයේ තියෙන හතරවෙනි කාණ්ඩෙට. ඊට පස්සේ ආපහු මේක අඩු වෙනවා. ඔයාලට ඒක බලා ගන්න තමයි මම ඇත්තම දත්ත ටික දාලා තියෙන්නේ. ඒ අරින්න ඔයා මේ දත්ත පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ? right. හරි පුතා. එහෙනම් දාගන්න ප්‍රස්ථාරේ පාණ්ඩංකත් එක්ක ද්‍රවාංක තාපාංක මේ මගෙන් අහලා තියෙනවා අර මේ ඔක්සයිඩ් වලට කියන නම් ලියන්න කියලා අර වගෝඩි නම් ඕන වෙන්නේ නැහැ පුතේ නම් ඕන වෙන්නේ නැහැ සංයෝග විතර දැනගත්තාම ඇති නම් ඕන වෙන්නේ නැහැ මම ඒක දැන් දැක්කේ වගේ chat එකට දැන් බැලුවා මම හරි
සල්ෆර් වල ඔක්සයිඩය ප්‍රබල ආම්ලිකයි. හරි. ඒක හරි ඉතා ප්‍රබල කියලා වැටලා ඇත්තේ පුතේ මේ අර කොටුවේ හැමතැන පයින් වල නිසා. හරිද පුතා? හරි මෙහෙම ලියන්න පුතේ දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙන් මෙහෙම ලියා ගන්න. ආවර්තිතා වගුවේ කාණ්ඩ අතරින් ඉහළම ද්‍රවාංක තාපාංක පවතින්නේ හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලටය. හතරවෙනි කාණ්ඩයට පවතී. එයට හේතු වන්නේ කාබන් වල පවතින
කාබන් වල පවතින එක් බහුරූපිකයක් වන 9 වෙනි පිටුවේ ඉන්නේ කාබන් වල පවතින එක් බහුරූපිකයක් වන කාබන් වල පවතින එක් බහුරූපිකයක් වන නම් මෙන්න මේ 10 වෙනි පිටුවේ ඉන්නේ එක් බහුරූපිකයක් වන දියමන්ති ඉහළම දෘಢතාවයකින් යුක්ත වීමයි. ඉහළම දෘಢතාවයකින් යුක්ත වීමයි. ඉහළම දෘಢතාවයකින් යුක්ත වීමයි. හරි. ඊගාවට ඊගාට අපිට තියෙනවා මෙන්න මේ දෙන්න ගැන කතා කරනවා අපි ලෝහ මූලද්‍රව්‍යයන්ට. ඊට පස්සේ කාබන් නයිට්‍රජන් සල්ෆර් කතා කරනවා තුන් දෙනෙක් අලෝහ මූලද්‍රව්‍යයන්ට. මේගොල්ලන්ගේ ගුණ ගැන කතා කරනවා. මෙන්න මෙයයි ගැන කතා කරනවා ලෝහයන්ට. එතකොට මූලද්‍රව්‍ය 7 දෙනෙක්ගේ ගුණ සම්බන්ධව යම් කරුණු ටිකක් අපි දැනගන්න ඕනේ. හරි ඉස්ලාම් ලෝහ මූලද්‍රව්‍ය දෙක සෝඩියම් සහ මැග්නීසියම් බලමු සෝඩියම් ගැන. සෝඩියම් කියන්නේ විද්‍යාගාරයේ තියෙන ප්‍රබල ලෝහ ගුණ තියෙන කෙනෙක්. සෝඩියම් ලෝහයක් වුණාට එයාට සාමාන්‍ය ලෝහ මූලද්‍රව්‍ය පෙන්වන ඝනත්වය කියන එක එයාගාව දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය බුදේ ලෝහයක් ගත්තාම ජලයට වඩා ඝනත්වයෙන් වැඩිනේ. යකඩයක් වතුරට දැම්මොත් ගිලෙනවා. නේ? නමුත් සෝඩියම් කැල්ලක් වතුරට දැම්මොත් වතුරේ පාවෙනවා. සෝඩියම් කියන්නේ ඝනත්වය අඩු ලෝහයක්. හරි? ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපෙන් අහුවොත් සෝඩියම් කැල්ලක් වතුරට දැම්මහම වතුරේ පාවෙනවා. ඒකෙන් අපිට මොකද්ද ගන්න පුළුවන් අදහස කියලා? සෝඩියම් වල ඝනත්වය පිළිබඳ යම් අදහසක් අපිට ගන්න පුළුවන්. සෝඩියම් වල ඝනත්වය අනෙක් ලෝහ වලට සාපේක්ෂව අඩුයි. ඒ වගේම ජලයට සාපේක්ෂවත් සෝඩියම් වල ඝනත්වය අඩුයි කියන එක. පැහැදිලිද? ඊට පස්සේ අපි කතා කරොත් සෝඩියම් ගැන. සෝඩියම්ම පුතේ ගබඩා කරලා තියෙන විද්‍යාගාරයේ පැරෆීන් තෙල් තුල. පැරෆීන් තෙල් තුල තමයි මේ තෙල් ද්‍රාවණයක් තුල තමයි මෙයාව ගබඩා කරලා තියෙන. ඒකට හේතුව මෙයාව වායුගෝල නිරාවරණය වෙච්ච ගමන්ම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා අර සෝඩියම් ඔක්සයිඩ් එක හදනවා. එතකොට තවදුරටත් අපිට යාගින් ලෝහ ගුණ බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. සෝඩියම් ඔක්සයිඩ් එක බාෂ්පීක වෙනවා. ඒ නිසා තමයි මෙයාව පැරෆින් තෙල් තුල ගබඩා කරලා තියාගන්නේ. සෝඩියම් අපිට පොතේ දැන් සෝඩියම් ගත්තාම සෝඩියම් අඩිරූලකින් ඔක නිකන් මේ අර චීස් වගේ හැපි කව් චීස් වගේ තියෙන ඔය චීස් කැලි තියෙන ඒ වගේ තමයි. අඩිරූලකින් උනත් මේ කපල කැලි වලට වෙන් කරන්න පුළුවන්. ලෝහ එහෙම කරන්න බෑනේ. යකඩ අපිට මේ අඩිරූලකින් කැලි වලට කපන්න බෑනේ. ඒකයි මම කිව්වේ ලෝහ වල තියෙන ඝනත්වය දෘঢ় බව නෑ. මෙයා මෘදු ලෝහයක්. හරි මෘදු ලෝහයක්. ඒ වගේම අපි ගත්තොත් එහෙම සෝඩියම් බහුලවම හම්බ වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට. ඒ කියන්නේ ලුණු. හරි වැඩිපුරම තියෙන සාගරේ තමයි. හරි සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට තමයි සෝඩියම් හම්බෙන්නේ ලුණු විදිහට. ඊට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් විදිහටත් සෝඩියම් අපට හම්බ වෙනවා. සෝඩියම් ගත්තාම පුතේ සෝඩියම් කෑල්ලක් අරගෙන බන්සන් 1000කට අල්ලලා දහනය කරොත් අන්න අපිට හම්බෙනවා සෝඩියම්කින් කහ පාට දැල්ලා. මෙන්න මෙව තමයි විභාගෙදී අහන්නේ. ඝනත්වය අඩු ලෝහයක් දහනය කරද්දි කහ පාට දැල්ලක් එනවා. එයාම අඳුර ගන්න කියලා කියයි. හරි ඊට පස්සේ ආවර්තාවගේ කොහෙද තියෙන්නේ කියලා හයි.
එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියයි. එයා මෙන්න මෙයත් එක්ක හදන සංයෝගයේ සූත්‍රය ලියන්න කියයි. එහෙම යනවා. ඒතර මේ මුල්ද්‍රව්‍ය අඳුර ගන්න දෙනවා අපිට. අඳුර ගන්න තියෙන හොඳ තැනක් තමයි සෝඩියම්ගේ දැල්ල කහ පාටයි. සෝඩියම්ගේ දැල්ල කහ පාටයි. හරි නේද පුතා? right. මම නෝට් එක මේක සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා වැඩි විස්තරත් එක්ක. ඔයාලට අක් ගාලා නෝට් එක කියවගෙන ඉන්න පුතේ පහළට. නෝට් එක කියවගෙන සෝඩියම්ගේ. වැදගත් කරුණු ටික highlight කරගන්න පුතේ. හරි නේද? ඔයාලට පේන්නේ සෝඩියම් කැල්ලක්. හරි? මේක නම් මේ පිටපැත්තේ ඔක්සයිඩ් එක බැඳලා තියෙන එකක් වගේ පේන්නේ. ඇතුලේ පේන්න තියෙන්නේ සෝඩියම්. හරි? සාමාන්‍යයෙන් ඔය වගේ මෘදු ලෝහයක්. හරි? මෘදු ලෝහයක් පුතා මෙයා ඔය අඩුල කැලක් වරන් උනත් කොටස් වලට කපන්න පුළුවන් එක්කෙනෙක්. හරි? ඔය ඉන්නේ සෝඩියම් එතකොට. ඊට පස්සේ අපි ඊගවට කතා කරන්න යන්නේ මැග්නීසියම්. මම මැග්නීසියම් වත් පෙන්නලා මින්නම්. මැග්නීසියම් විද්‍යාගාරයේ තියෙන ඔන්න ඔය විදිහට. ඔය ගොඩාක් මහත නැති අඩු විස්කම්භයක් තියෙන මේ මැග්නීසියම් පටි රෝල් විදිහට තමයි තියෙන්නේ. හරි? ওই විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා හදද්දී මේකේ මේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් ගහනවා පුතේ. මේකේ අලවලා තියෙනවා. එතකොට මේ අලවලා කියන්නේ උඩින් ආලෝකයක් ගහන තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට් එක. ඒ කියන්නේ දැන් මැග්නීසියම් ගත්තාම ගොඩාක්ම දෘඩ නැහැ. වතුර කිව්වොත් ඔය ස්ක්‍රිප්ට් එක කපලා ගන්න පුළුවන්. ගොඩාක්ම දෘඩ නැති ලෝහ. නමුත් මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරන වායුගෝලීය වාතයත් එක්ක. ඒ නිසා මේක උඩ මේ ආලේපයක් තියෙනවා.
හරි මේ ආලේපය ඇවිල්ලා ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඒ කියන්නේ මේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැති ආලේපයක් තමයි මෙයාගේ ගාලා තියෙන්නේ. ඒක තමයි එන සුදු පාට වගේ හුරු එකක්. ඒක තමයි අපි ඔය වැලි කඩදාසියකින් මැදලා අයින් කරලා ගන්න. නැත්තම් මෙයා ප්‍රතික්‍රියා කරන්නේ මේ ආලේපේ තිබ්බොත් ඇන්ටි ඔක්සිඩන්ට් ආලේපේ තිබ්බොත් පුතේ. හැබැයි ඒක අපි වටහා ගන්නවා නම් මැග්නීසියම් ඔක්සයිඩ් පටලයක් හෝ මැග්නීසියම් කාබනේට් පටලයක් කියලා ඒක වැරදි. සමහර ලාවදී එහෙමත් කියනවනේ. එහෙම මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. නැත්තේ නෑ. මැග්නීසියම් ඔක්සයිඩ් එක සුදු පාටයි. මැග්නීසියම් කාබනේට් එක සුදු පාටයි. හැබැයි ගොඩක් වෙලාවට නිෂ්පාදකයාගේ ඉඳන් එනවා නම් එන්නේ ඔය ඇන්ටි ඔක්සිඩන්ට් එකක් ඕක උඩ ආලේප කරනවා. එහෙනම් ඒක පටලව ගන්න හොඳ නෑ. ඒක ඔක්සයිඩ් එක හෝ කාබනේට් එක කියලා පටලව ගන්න හොඳ නෑ. මැග්නීසියම් ගත්තාම තුන්වෙනි ආවර්තයේ දෙවෙනි කාණ්ඩයට අයිති ලෝහ මූල ද්‍රව්‍යයක්. හරි. මැග්නීසියම් පුතේ දහනය කරොත් ඉතා දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. ඉතා දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙලා හරි මේකෙන් එන ඔය මදුරු කොයිල් එක පත් වෙලා ඉවරනා පස්සේ කුඩු තියෙන්නේ. අන්න ඒ වගේ කුඩක් එනවා. හරි. ඒ වගේ කුඩක් එනවා. ඒතකොට මේ කුඩු වලට අපි කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් එක කියලා. ඒක බාෂ්මිකයි. ඒක බාෂ්මිකයි. හරි. එතකොට මැග්නීසියම් ගත්තාම මැග්නීසියම් වල තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි මේ මැග්නීසියම් වැදගත් වෙනවා හරිත අප්‍රද. එහෙම නැත්නම් ක්ලෝරොෆිල් හදන්න ශාක වලට. ඒතර පුතේ ශාක වලට මැග්නීසියම් කියන ලෝහය ඛනිජයක් විදිහට ඕන වෙනවා. එතකොට එයාට පුළුවන් වෙනවා ඒවා පාවිච්චි කරලා මොන හදාගන්නද? හරිත අප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් කියන වර්ණකය නිර්මාණය කරගන්න. රයිට්. නෝට් එක කියවගෙන පුතේ පහළට. නෝට් එක කියවගෙන පහළට. අද පුතේ මැග්නීසියම් ගාව ටියුබ් එකේ මම පැත්තට හරි කමන්නේ පොඩි සටහනක් දාගන්න තරුවක් දාලා ඉන්න. පොඩි සටහනක් දාගන්න තරුවක් දාලා මේව. මැග්නීසියම් හරියට මැග්නීසියම් ලෝහ යකඩ විකාදනය වීම කියන්නේ යකඩ මල බැඳෙනවා. මැග්නීසියම් යකඩ විකාදනය වීම පාලනය කිරීම සඳහා යොදාගත හැකි
යොදාගත හැකියි. මූලද්‍රව්‍යයකි right. ඊගාට දැන් අපිට කතා කරන්න තියෙන අලෝහ වලින් පළවෙනි අලෝහය කාබන්. හරි. කාබන් අපිට පරිසරයේ වැඩිපුරම හම්බෙන්නේ කාබන් ඩයොක්සයිඩ් විදියට. කාබන් ඩයොක්සයිඩ් විදියට. මහ ගොඩක් නෑ 0.0.03ක් වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ කාබන්. හරි. 0.0.03ක වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් අපට හිතකර වායුවක් කියලා කියන්නත් පුළුවන්. හැබැයි මෙයාගේ සංයුතිය වැඩි වෙද්දම නැත්නම් මෙයා ඉන්න ප්‍රමාණය වැඩි වුණොත් තමයි ගැටලු වෙන්නේ. මොකද ප්‍රභා සංශ්ලේෂණයේ මූලික අමුද්‍රව්‍යයක් විදියට කාබන් ඩයොක්සයිඩ් වැදගත් වෙනවා. ඒත් පරිසරය තුල කාබන් ඩයොක්සයිඩ් තියෙන්න ඕන. හැබැයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පරිසරයේ වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? එයා විසින් මේ සූර්යාගයෙන් එන තාප විකිරණ අවශෝෂණය කරලා තියාගෙන එයා මොකද කරන්නේ පුතේ? පරිසරයේ උෂ්ණත්වය වැඩි කරනවා. දැනට ලෝකයේ තියෙන ලොකුම පාරිසරික ගැටලුව බවට පාරිසරික අර්බුදය බවට පත් වෙලා තින්නේ ගෝලීය උණුසුම වැඩි වීම. ඒතර ඒකත් එක්ක මේ කාබන් ඩයොක්සයිඩ් තමයි ඒකට ඍජුම කියන කෙනා. කාබන් ගත්තාම කාබන් මං කියවනේ මේ ගල් අඟුරු මිනිරන් දියමාන්ති. එතකොට මෙන්න මේ මිනිරන් සහ දියමාන්ති තමයි කාබන් වල පවතින ස්පටික රූපී ආකාර. විදිහට අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ කාබන් වල තියෙන මිනිරන් සහ දියමාන්ති. හරිද? ඊට අමතරව පුතේ කාබන් ගත්තාම අපි කතා කරන්නේ දැන් 10 වසරේ පළවෙනි පාඩමේදීම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල කියන මේ ජීවයේ වැදගත්ම කොටස් ටික හදන්නේ කාබන්. සාමාන්‍ය කාබන් විශාල සංයෝග ප්‍රමාණයක් හදනවා. ඒ කියන්නේ කාබන් මැදිහත් වෙලා නැත්නම් කාබන් අඩංගු සංයෝග ප්‍රමාණය තියෙනවනේ ලෝකේ. දැනට මේ පෘථිවියේ ඒවා පුතේ ඒ සංයෝග ප්‍රමාණය ගත්තොත් අනෙක් මූලද්‍රව්‍ය ඔක්කොම හදන ප්‍රමාණයටත් වඩා වැඩි සංයෝග ප්‍රමාණයක් කාබන් තනියෙන් හදනවා. හරිද? කාබන් මැදිහත් වෙලා හදන සංයෝග ප්‍රමාණය වැඩි අනෙක් මූලද්‍රව්‍ය 114ම එකතු වෙලා හදන සංයෝග ප්‍රමාණයට වඩා වැඩි සංයෝග ප්‍රමාණයක් කාබන් හදනවා. කාබන් එච්චර ප්‍රතික්‍රියාශීලී. ප්‍රතික්‍රියාශීලී කියන්නේ එයා අනිත් මූලද්‍රව්‍යත් එක්ක එකතු වෙලා සංයෝග හදන්න පුළුවන්. හරිනේ? එච්චර වැදගත් එක්කෙනෙක්. right නෝට් එක කියවලා පුතේ කාබන් කියන ටැග් ගන්න.
හරිද පුතා? හරි අපි යන් ඊගාවට නයිට්‍රජන් ගැන කතා කරන්න. කාබන් ගෙන් පස්සේ පෙළ පොතේ තියෙන කරුණු බලන්න පුතේ. කමන්නේ. මම ওই වැදගත්ම කරුණු ටික තමයි දාලා තියෙන්නේ. හරි. පෙළ පොතේ තියෙන කරුණු බලන්න වැදගත් කරුණු මම ඕකේ දාලා තියෙනවා. දෙකම බලා ගන්න නිකන් ඔයා කටපාඩම් කරන්න යන්න එපා. දෙපාර තුන් පාර කියවන්න වාට යම් අදහසක් එයි එතකොට. හරි. ෆුලරින් කියන්නේ කාබන් වල තියෙන ආකාරයක්. ඒක තියෙන්නේ නැනෝ තාක්ෂණයේදී. 9 වසරේදී උගන්වන්නට තියෙන්නේ. ෆුලරින් කියන එක. නැනෝ තාක්ෂණය කියලා පාඩමක් තියෙනවා 9 වසරේදී. ෆුලරින් කියන්නේ කාබන් පරමාණු 60ක් එකතු වෙලා හදන අර කාබන් බකී බෝලය කියන්නේ එයාට තමයි ෆුලරින් කියලා කියන්නේ. කාබන් බකී බෝලය. right. ඊට පස්සේ අපි ගත්තොත් පුතේ නයිට්‍රජන් ගැන. නයිට්‍රජන් දැන් මේ කතා කරන ආපු මෙයා ඝන අවස්ථාව, මෙයා ඝන අවස්ථාව, මෙයාත් ඝන අවස්ථාවේ. මෙයා වායුවක්. සාමාන්‍ය අවස්ථාවේදී නයිට්‍රජන් වායුවක්. වායුගෝලයේ වැඩිම ප්‍රමාණයක් තියෙන වායුව මෙයා 78ක් තියෙනවා. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒකට හේතුව මෙයාගේ තියෙන මෙන්න මේ පුතේ ත්‍රිත්ව බන්ධනයක්. හරි? ත්‍රිත්ව බන්ධනයක් තියෙන. ඒක නිසා මෙයා අක්‍රීය වායුවක්. නයිට්‍රජන් ගත්තාම සාමාන්‍යයෙන් අක්‍රීය වායුවක්. වායුගෝලයේ 78ක් තිබ්බත් වැඩක් නැහැ. ශාක වලට නයිට්‍රජන් කියන්නේ අත්‍යවශ්‍ය කෙනෙක්. හරිත අප්‍රදවල තියෙන ප්‍රධානතම ඛනිජය තමයි මැග්නීසියම්ටත් වඩා වැදගත් වෙන නයිට්‍රජන්. හරිම අපි මැග්නීසියම් ගැන කතා කරන්න ඕනේ කියලා. එතකොට නයිට්‍රජන් කොච්චර තිබුණත් මෙයා මේ දැන් කාබන් ඩයොක්සයිඩ් නම් අපි දන්නවනේ පුතේ ශාක පත්‍රයේ පූටික හරහා ශාකයට අවශෝෂණය කරගන්නවා කියලා. නයිට්‍රජන් එහෙම යන්නේ නැහැ. එතකොට නයිට්‍රජන් ශාකයට අවශෝෂණය වෙන්න නම් හරි නයිට්‍රජන් ශාකයට අවශෝෂණය වෙන්න නම් එයා පසට යන්න ඕන. හරි නයිට්‍රජන් මේ වායුගෝලයේ නයිට්‍රජන් පසට යන්නේ නැති නිසා තමයි පුතේ අපි ඔය වගාබිම් වලට යූරියා ගහන්නේ. මේ යූරියා වල සූත්‍රය. හරි දැනගන්න ඕනේ නැහැ දැන් මම 10 ළමයි. හරි මේ යූරියා වල සූත්‍රය. යූරියා ගහන්නෙම පුතේ නයිට්‍රජන් දෙන්න බලාගෙන. හරි යූරියා ගහන එකේ අරමුණ මේ ශාක වලට නයිට්‍රජන් දෙන එක. ඒකට හේතුව වායුගෝලයේ 78ක් නයිට්‍රජන් තිබ්බත් වැඩක් නැහැ. එයා අවශෝෂණය කරගන්න බෑ. හරි ඒ නිසා මෙයා සාමාන්‍යයෙන් කැඩෙන්න ඕනේ. මේ බන්ධනය කැඩිලා වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක සම්බන්ධ වෙලා NO2 රින NO3 රින වගේ අයන කාණ්ඩ බවට පත් වුණාම තමයි එහෙම නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වෙලා හදන මේ ඇමෝනියම් වගේ හදුනොත් තමයි පසට යන්නේ. එහෙම වුණොත් තමයි අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොට මේ නයිට්‍රජන් කෙලින්ම පසට අරන් යනවා නම් ඒකට අපි කියන නයිට්‍රීකරණය කියලා. නයිට්‍රීකරණය කියලා තියෙනවා. 11 වසරේදී නම් මේ නයිට්‍රජන් චක්‍රය උගන්වන්නත් තියෙනවා. නයිට්‍රීකරණයේදී පුතා වැදගත් වෙනවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවකුත්. රයිසෝබියම් කියලා බැක්ටීරියාව. අනිල කුලයේ ශාකවල ඉන්නවා කියලා අපි කියන්නේ. right. රයිසෝබියම් කියන බැක්ටීරියාවට පුළුවන් මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කරන්න. නයිට්‍රජන් ඔය අක්‍රීය වායුවක් වෙන එක සහ අනෙක් ගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පෙළඹෙන්නේ නැති ගතිය ප්‍රයෝජනෙට ගන්නවා ගොඩක් තැන්වලදී. එකක් තමයි දැන් වාහනවල ටයර් වලට නයිට්‍රජන් ගහන්න පටන් අරන් තියෙනවා. හරි. වාහනවල ටයර් වලට නයිට්‍රජන් ගහද්දී දැන් වාහනය දුර ගමනක් යද්දී ටයර් එක රත් වෙනවා. රත් වෙලා ඇතුලේ තියෙන වාතයත් රත් වෙනවා. එහෙම වුණාම මේ වාතය එක එක සංයෝග බවට පත් වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඇතුලේදී ප්‍රසාරණය වෙලා ටයර් එක හිල් කරගෙන එළියට එන්න බලනවා. ඒකට තමයි පැච් එකක් කියන්නේ. අපි කියන පංච් එකක් යනවා කියලා. එතකොට හැබැයි නයිට්‍රජන් තිබ්බොත් නයිට්‍රජන්ට පුළුවන් ඕන තරම් තාපය උරා ගන්න. කොච්චර තාපය උරා ගත්තත් මෙයාගේ මේ බන්ධන කැඩෙන්න ඒ තාපය මදි. එහෙනම් මෙයාට පුළුවන් තාපය උරා ගන්න. කොච්චර හරි උරා ගන්න පුළුවන්. ඒ හින්දා මොකද වෙන්නේ? එකක් දුර ගමනක් යද්දි වාහනේ නයිට්‍රජන් ගහලා තිබ්බොත් ටයර් වලට පැච්චන්න තියෙන ප්‍රවණතාවය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. ටයර් එකක පංචයක් වෙන්න තියෙන අවදානම සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. ඊට අමතරව වාහනේ තියෙන ගොඩක් කම්පනයන් මෙයාට අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ හින්දා වාහනේ ගැස් වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. නයිට්‍රජන් ගහපුවාම. ඊට පස්සේ පුතේ ඔය TPD පැකට් වල TPD පැකට් එකේ කාලක් විතර TPD තියෙන ඉදිරිපස්ස තියෙන උලන් වගේ ඒ ටික. කිරි පැකට් වල සැමන්ටින් එකේ උඩ කොටස. සහ ඔය කල්තබා ගන්න සියලුම ආහාරවල මේ අවකාශ කිරි පිටි පැකට් වල කිරි පිටි පැකට් වලත් පැකට් එකේ කටමට්ටමට කිරි පිටි නැහැනේ. ඒ පුරවල තියෙන නයිට්‍රජන්. ඒකට හේතුව නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ නැති වායුවක් හින්දා N2 විදිහට තියෙද්දි ප්‍රතික්‍රියා කරන්නේ නැති වායුවක් හින්දා මොකද මේ ත්‍රිත්ව බන්ධනයේ හින්දා මෙයා ටිකක් අර ප්‍රතික්‍රියා කරන්න අකමැති තත්වයක ඉන්නේ. ඒ නිසා
මේගොල්ලෝ මේ කල් තබා ගන්න දාලා තියෙන රසායන ද්‍රව්‍යත් එක්ක කිසිදු ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. හරි කිසිදු ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. ඒ වගේම දැන් ඔය වගේ තැනකට අපි ඔක්සිජන් එහෙම දැම්මොත් ඔක්සිජන් ඕක ඇතුළේ තියෙන හැම කිමිකල් එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොන හරි විස රසායනික සංයෝග හදනවා. ඒ නිසා තමයි මේ කල් තබා ගන්න තැන් වලට නයිට්‍රජන් පාවිච්චි කරන්නේ. ඊට අමතරව දැන් ඔය බල්බ් ඇතුලේ පුරවන්න කලින් නම් පාවිච්චි කරේ මේ හීලියම් නියෝන් ආගන් වගේ කට්ටිය තමයි පාවිච්චි කරේ. ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැති වායු හින්දා. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී මේ බල්බ් ඇතුළ පුරවන්නත් නයිට්‍රජන් පාවිච්චි කරනවා. ඒ නයිට්‍රජන් වල ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හරි තප්පද හදන්න වැදගත් වෙනවා. රයිට්. ඊට පස්සේ කණිජයක් විදියට වැදගත් වෙනවා. ඊට පස්සේ මේ විදිහට ඔය මං කියපු ආහාර අසුරන ඇතුළ පුරවන්න වැදගත් වෙනවා. බල්බ් ඇතුලේ පුරවන්න වැදගත් වෙනවා. ටයර් වලට ගහන්න වැදගත් වෙනවා වාහනවල. නයිට්‍රජන් වලින් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. හරි වායුගෝලයේ වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ නයිට්‍රජන් තමයි. හැබැයි මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ප්‍රමාණය ඉතාම සීමිතයි. ඉතාම සීමිතයි. හරි අපි නෝට් එකක් දාන්න ඕනේ පුතේ. ඒ නෝට් එක ටිකක් තියෙනවා. උඩින් බලාගෙන ඉන්න පහළට. උඩින් බලාගෙන කරුණු හතරක් තියෙනවා. පහලින් ලියා ගන්න. පහලින් ලියා ගන්න. නයිට්‍රජන් ඉතා අක්‍රිය වායුවක් නිසා නයිට්‍රජන් ඉතා අක්‍රිය වායුවක් නිසා කාබන් වල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි කියන එකට වඩා පුතේ කාබන්ට වැඩි සංයෝග ප්‍රමාණයක් හදන්න පුළුවන්. එයා ප්‍රතික්‍රියා කරන මට්ටමේ ඉඳලා වැඩි සංයෝග ප්‍රමාණයක් හදන්න පුළුවන් කියලා ඔලුව තියාගත්තාම හරියි. නයිට්‍රජන් ඉතා අක්‍රිය වායුවක් නිසා පහත අවස්ථාවලදීද ප්‍රයෝජනයට ගැනේ. ලියාගන්න පහලින් පුතේ වාහනවල ටයර් වලට පිරවීම සඳහා වාහනවල ටයර් වලට පිරවීම සඳහා දෙක කල් තබා ගන්නා ආහාර අසුරණවල අවකාශය පිරවීම සඳහා අවකාශය පිරවීම සඳහා අවකාශය පිරවීම සඳහා හරි ඊගාවට ලියා ගන්න බල්බ් තුල ඉරවුම් වායුව ලෙස බල්බ් තුල පිරවුම් වායුව ලෙස යොදාගන්නේද නයිට්‍රජන් වායුවයි.
नाइट्रोजन वायुවයි තව චුට්ටක් ලියා ගන්න පුතේ वायुगोलीय नाइट्रोजन वायुगोलीय नाइट्रोजन ශාකවලට අවශෝෂණය කරගත හැකි वायुगोलीय नाइट्रोजन ශාකවලට අවශෝෂණය කරගත හැකි තත්වයට පත් කරන්නේ රයිසෝබියම් බැක්ටීරියා විසිනි ඊගොඩ අපිට තියෙන අවසාන අලෝහය පුතේ සල්ෆර් ඔමින්ද පොඩ්ඩක් සල්ෆර් නෝට් එක බලා ගන්නකො ඔය තියෙන සල්ෆර් කහපාට ඝන ස්පටිකයක් කැට විදිහට තියෙන මේ පොඩි ෂයින් එකකුත් තියෙන පුත පොඩි තිලිසන ගතියක් වගේ තියෙනවා කහ පාටයි මේගොල්ලෝ දහනය කරපුවාම එන්නේ නිල් පාට දැල්ලක් හරි දහනය කරපුවාම එන්නේ නිල් පාට දැල්ලක් ඒ තමයි මෙයාලගේ තියෙන විශේෂත්වය මේ අලෝහයක් දහනය කරපුවාම එන්නේ නිල් පාට දැල්ලක් හරි මේගොල්ලන්ට තියෙනවා දිලීරනාශක හැකියාවක් පුතේ හරි දිලීරනාශක හැකියාවක් තියෙනවා කියන්නේ මෙව ජලයේ දිය වෙන්නේ නැහැ පොල් තෙල් වගේ දේවල් තුල දිය කරලා ඔය බල්ලොන්ගේ ලොම් හැලෙන අවස්ථාවවලදී ඒ ඇති වෙන්නේ දිලීරයක් නිසා තමයි රෝග තත්ත්වය ඇති වෙන්නේ. එතකොට ඒ දිලීරය විනාශ කරන්න බල්ලොන්ගේ ඇඟේ ගන්න පුළුවන්. හරි දිලීරනාශක හැකියාවක් තියෙනවා. ඔය කියන සල්ෆර් වලට. ඊට අමතරව සල්ෆර් වල තියෙන වැදගත්ම කාර්යය තමයි සල්ෆර් වැදගත් වෙනවා රබර් වල්කනයිස් කරන්න. රබර් වල්කනයිස් කරන්න කියලා අපි කියනවා. රබර් වල්කනයිස් කරන්න වැදගත් වෙනවා. වල්කනයිස් කරන්න. එතකොට රබර් වල්කනයිස් කරද්දී රබර් අරගෙන මිශ්‍ර කරනවා සල්ෆත් එක්ක මිශ්‍ර කරලා රත් කරනවා. ගෙන්දගම් කියන්නේ සල්ෆර් වලට තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔය මම පෙන්නපු කහ පාට කැටපුදා හાર્ඩ්වෙයාර් වල එහෙම ගන්න තියෙනවා. සල්ෆර් කිව්වට ගන්න නැතුව ඒකලෝ ගෙන්දගම් කියලා කිව්වට හරි. හරි. ඒ තමයි දැනගන්න ඕනේ. නෝට් එක කියවලා පුතේ එතන ඉඩ දින තැනකින් ලියා ගන්න. සල්ෆර් වල වැදගත්කමක් වන්නේ 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 රබර් වල්කනයිස් කිරීම සඳහා
යොදාගත හැකිවීමයි. යොදාගත හැකිවීමයි. හරි. එතකොට අපිට තව ලෝහ මූලද්‍රව්‍ය දෙක බෝරෝන් සහ සිලිකන් ගැන කතා කරන්න තියෙනවා. සහ සංයෝග වලට සූත්‍ර ලියන්න තියෙනවා. හරියටම තව එක දවසක් අපිට තියෙනවා ලබන සතියේ සෙමිනර් එකට කලින් මම පාඩිය කරනවා. රයිට්. එතකොට ආලෝකයේ පාඩමේ රෙකෝඩින් එකට මට ඇවිල්ලා තියෙනවා මම ඒක දාන්නම් 11 ළමයින් කියන්නේ. අනිත් තරංග පාඩමේ රෙකෝඩින් වල යම් යම් සින්වීමක් තියෙනවා. ටික මට ඔක්කොම කියන්න බෑ කියලා මම කියන්නේ. එන්න කියලා පන්තියට හැම වෙලාවෙම හරි. පන්තියට එන්න කියන්නේ මම ඒකයි. ඔව්. මිදිකුඹ වගේ ශාකවල මිදිකුඹ වගේ ශාකවල මූල ගැටෙත් ඉන්නවා රයිසෝබියම් කියන බැක්ටීරියාවක්. ඒ බැක්ටීරියාවට පුළුවන් රයිසෝබියම් ඉන්නේ එතන කෙලින්ම වායුගෝලීය නයිට්‍රජන් පසට අරන් දෙන්න. අපි ඒකට කියනවා ජෛවීය තිර කිරීම කියලා. 11 වසරේ අවසාන පාඩමේදී උගන්වනවා ඒ ගැන. රයිට්. ඒතර පුතා මේ පාඩම ලස්සනට මම දැන් කරන් ඇවිල්ලා තියෙන අවසානට තැන්ට වෙනකම් මේක ඉතාල වැදගත් පාඩමක්. මම කලින්ම කිව්වා මේ වාරයට තියෙන එකම රසායන විද්‍යාව පාඩම මේක. රයිට්. එතකොට මම අද පන්තිය කරේත් මට අමාරුයි තමයි පන්තිය කරද්දී වට ඇහෙන්නදී මම කෑ ගන්න කැස්ස වැඩි. හරි. එතකොට නමුත් පන්තිය නොකර හිටියොත් ලබන සතියේදී පාඩම ඉවර කරගන්න බැරි වෙනවා. ඒ හින්දා පන්තිය කරේ මම අනිවාර්යෙන් කරන්න ඕනේ ඒක. එතකොට මම එකයි කිව්වේ ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට මම ඒක එහෙම අතාරින්නේ නැහැ. වල්කනයිස් කිරීම දැම්ම ඕනේ නැහැ ඔයාලට. වල්කනයිස් කිරීම 11 වසරේ 14 වෙනි පාඩමේදී උගන්වනවා. රයිට්. එතකොට මේ පාඩම මම හරියට කරනවා. එතකොට තව පොඩි කොටසක් තියෙන. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කොටස. ඔයාලට ලබන සතියේ මම කියවනේ දැන් ඔයාලට ආවර්තාවගුවේ පුතා මූලද්‍රව්‍යයේ තියෙන තැන දැක්කහම දැන් ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. අනිත් කට්ටිය පරමාණු ක්‍රමාංක හොය ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී ඔයාලට ආවර්තාවගුව කොලයක ලියාගෙන ආවර්තාවගුවේ මූලද්‍රව්‍යයේ ඉන්න තැන දිහා බලලා ඔයාලට දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්. ලබන සතිය ඇතුළතදී මම ඔයාලට ඕනම සංයෝගයකට ඔයාලගේ මට්ටමට එන ඕනම සංයෝගයක සූත්‍ර ලියන්න පුළුවන් කරනවා. හරි. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කොටස අවසාන කොටස. එතකොට මම අර ලෝහ මූලද්‍රව්‍ය දෙකේ ලක්ෂණ ටික පොඩ්ඩක් කියලා දීලා එතන පැය භාගයක් විතරයි. ඊටු පැය එකමාරක් විතර තියෙනවා අපිට සංයෝග 30ක් 40කට සූත්‍ර ලියන්න පුළුවන්. ක්‍රමයේ අල්ල ගන්න විතරයි තියෙන්නේ. එතකොට මේ දේවල් මම කියලා දෙනවා. ඔයාලට මේ දේවල් පුළුවන් වෙනවා. අතන පාඩම් ටික ඉවරයි. පළවෙනි වාරේ පාඩම් 6ම ඉවරයි. රයිට්. මේ පාඩම් 6 දැන් බලලා තියාගන්න. මෙතනට වෙනකම් කරපු පාඩම් හැම එකක්ම බලලා තියාගන්න ජීව රසායනික පදනම ඒ තිබ්බ මම කොටස් හයිලයිට් කර ඉගෙනුවා. සරල රේඛී චලිතය නේ. ඒකේ මධ්‍යක ප්‍රවේග තැන් දෙකක තියෙනවා. ඒවුවා ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් මොනවද ලැබෙන්නේ? මේ දේවල් බලලා තියාගන්න. තුන්වෙනි පාඩමේ මෙතන වෙනකම් බලලා තියාගන්න. හතරවෙනි පාඩම සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. පස්වෙනි පාඩම සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. හයවෙනි පාඩම සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. සියලු දේවල් සම්පූර්ණයි. රයිට්. එතකොට මේ සතියේ ඔයාලට මම පන්තිය දාන්නම්. මම ටයිම් ටේබල් එක අදහස් විදි දාන්නම් ගෲප් වලට. දාලා ඉවර කරලා තියරි කොටස් ඉවර වෙනවා. සහ ඊට පස්සේ 28 වෙනි ඉරිදා උදේ 6 ඉඳලා 10 වෙනකන් 10 වසර ළමයින්ට සෙමිනාර් එක යනවා. හරි. මම ඒකට ඕන කරන පේපර් එකත් සතියෙන් මැද්දේදී දාන්නම්. ඔයගේ print එකක් අරගෙන බලලා තියාගන්න. මම මේක බහුවර්ණ 130 ගණක් තියෙනවා. පැය 4න් ඔක්කොම කරන්න පුළුවන් වේද කියලා මට ෂුවර් නෑ. මොකද මම විස්තර කර කරන්න ඕනේ. නැත්නම් නිකම් මොකද උත්තරේ කියලා දෙන්න නම් පැයකුත් ඇති. එහෙම නෙමෙයි. ඔයාලට මම ආපහු පාඩම් ෆුල් රිවිෂන් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දේවල් බලලා තියාගන්න. මමත් මතක් කරද්දි ඔයාලට තව තවත් මතක් වෙන්න. ඒතකොට පේපර් එකේ මොනවාවත් ඔයාලට උත්තර ලියන්න පුළුවන් වෙන්න. ලකුණු 75කට 80කට එහා පළවෙනි වාරෙන් නම් 10 වසර ළමයි මේන්ටේන් කරගෙන යන්න මම වෙලාවට පාඩම් ටික ඉවර කරලා දෙනවා. හරිද? රයිට්. ඒතර පුතා එහෙනම් ඔතනින් අතට නතර කරනවා. හරි. ඔතනින් අතට නතර කරනවා. දිගටම පාඩම් වැඩවල ඉන්න, පාඩම් කරන්න පොත්පත් වල ඉන්න. හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.